Limited. අයිබෝවන් ඔබෙක්වන්නේ අද දෙරණ 24/7 රාත්‍රී 8 සතියාන්ත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් මම කසුනී සමරසිංහ. ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයේ දෙවන දිනයේ අදයි ඒ පිළිබඳව මුළු රටම අවධානයෙන් ඒ පිළිබඳව සවිස්තර තොරතුරු සහ දිනේ සවිස්තර ප්‍රවෘත්ති වෙත යොමු වෙනට ප්‍රථමයෙන් යොමු ප්‍රධාන පුවත් සිරස්තල වෙතට. යාපනය ලෝක සාමයට ආදර්ශයක් මෝදි කියයි. 13න් නොනවතින බවට විග්නේශ්වරන්ගෙන් ප්‍රකාශයක්. මඩු තලයි මන්නාරම් දුම්රිය ධාවනය ආරම්භේ. කතරගම දේවාලයට දේශපාලන බලපෑම් බැහැ. ජනපතිගෙන් නියෝග. දෙමට ගොඩින් හමු වූ කඳ නැති කකුල්. Living your masterpiece. Rossell, eternal elegance. ප්‍රථමයෙන් දේශීය පුවත්. යුද ගැටුම් වලින් පසු උතුරේ සංචාරය කළ ප්‍රථම ඉන්දිය නායකයා බවට පත්වෙමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද යාපනයට පැමිණියා. උතුරේ පැවති උත්සව කිහිපයකට එක්වීමෙන් පසු යාපනයේ පුස්තකාලයේදී ප්‍රදේශවාසීන් අමතමින් අග්‍රාමාත්‍ය මෝදි මහතා පැවසුවේ වර්තමාන යාපනය ලෝකයට සාමයේ පණිවිඩය පතුරවමින් සිටින බවයි. අද පෙරවරුවේ විශේෂ ගුවන් යානයකින් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා ඇතුළු පිරිස අනුරාධපුර බලා ගමන් ආරම්භ කළා. එලෙසමයි බුදුදහම තමන්ගේ අනුරාධපුර ඓතිහාසික පුදබිම වෙත ගිය ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ පළමු කටයුත්ත වූයේ ලොව පැරණිතම වෘක්ෂය වන්දනාමාන කිරීමයි. ජීවමාන බුදුන්ගේ පහස ලැබූ ජයශ්‍රී මහ බෝසමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව වූ මෙම බෝධීන් වහන්සේ ඉන්දියාවෙන් අපට ලැබුණු දායාදයක්. බෞද්ධයන්ගේ නිරන්තර වන්දනාවට පාත්‍ර වන ජයශ්‍රී මහ බෝසමිඳුන්ට නරේන්ද්‍ර සිං මෝදි මහතා නෙළුම් මල් වට්ටියක් පූජා කළා. අනුශාසනා පරිදි වන්දනාමාන කරන අවස්ථාවයි අපි දකින්නේ. පුද පූජා පවත්වන අවස්ථාවයි අපි දක්ෂේ හඳුනා ගන්න. ඔබ අදහා සෙවන දුන් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව. ඒ නිසා දක්ෂිණ ශාඛාව ඉන් අනතුරුව බෝසමිඳුන් ප්‍රදක්ෂිනා කළ ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස සිවුරු පිරිකර පූජාවක් කිරීමටද කටයුතු කළා. ஒரு மொழியினருக்கும் ஒரு இனத்தவருக்கும் சொந்தக்காரர் அல்ல. முழு உலகில் இருக்கும் மக்கள் அனைவருக்கும் வாழ்க்கை பாதையை பெற்றுத்தந்த கம்பீரமாக காட்சியளிக்கிறது. இதன் மூலம் புத்த பகவானுடைய ஆசீர்வாதம் அவருடைய அருள் அனுகிரகம் உலக மங்கள சமரவீர கரு ஜெயசூரிய துமிந்த திசாநாயக்க உள்ளிட்ட பலரும் அவரை வரவேற்று அந்த இடத்திற்கு அழைத்து බෝසමිඳුන් වන්දනා කිරීමෙන් අනතුරුව පඬුරක් ගැට ගැසීමටද මෝදි මහතා අමතක කළේ නැහැ. රාජ්‍ය නායකින් දෙදෙනාට සෙත් පිරිත් සජ්ජායනා කරමින් මහා සංඝරත්නය ආශිර්වාද කළේ ඉන් අනතුරුවයි. සුපතිට්ඨිත රත්අනුරාධපුරයේ සමදිට්ඨිත දක්ෂිණ ශාඛ භවන් සුබ මේක වර්ණබර වන්දනාමාන කරන්නේ එලෙසයි. අපේ රටේ ඉහළ මාලේ ඉහළ මළුවේ වැඩ සිටින ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ආකාරය අපිට දකින්න ලැබෙන්නේ. විශේෂයෙන්ම අපිට පේනවා ජයශ්‍රී මහ විවිධ දුක් ගැහැටේ මේ බෝධීන් වහන්සේ රැක දඹදිව බුදු පහස ලැබූ ස්ථානවලින් ලබාගත් පස් තැන්පත් කළ විශේෂ මංජුසාවක් මහා සංඝරත්නය වෙත පරිත්‍යාග කිරීමද මෙහිදී සිදු කෙරුණා. ලංකාව සහ ඉන්දියාව අතර දෙරටේ සිදු කරනු ලබන්නේ. ඒ වගේම බෝසමිඳුන් වැඳ පුදාගෙන නැවත පැමිණෙන ඉන්දියා අග්‍රාමාත්‍යවරයාට මෙරට ජනතාවගෙන් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයක්. මේ
සංචාරය ඉන් අනතුරුව ඓතිහාසික රුවන්වැලි මහසෑය රදුන් වන්දනාමාන කිරීමට ඉන්දියා අග්‍රාමාත්‍යවරයා කටයුතු කළේ මහා වැසි මැද්දේ. මේ අතර තලෙමන්නාරම් තොට සිට මඩු දක්වා දුම්රිය මාර්ගයේ විවෘත කිරීමද අද ඉන්දියා අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබුවා. කිලෝමීටර් 63ක දිගින් යුතු මේ මාර්ගයේ දුම්රිය ස්ථාන 7ක් ඇති අතර ඇමරිකානු ඩොලර් මිලියන 149ක බරපැනක් දරමින් මෙය ඉදිකරනු ලැබුවේ ජාත්‍යන්තර ඉර්කොන් සමාගම විසින්. ඉන් අනතුරුව ඉන්දියා අග්‍රාමාත්‍යවරයා යාපනයේ පුස්තකාලයේ පැවති උත්සවයකට සහභාගී වූ අතර එහිදී ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. පුස්තකාලයේ පැවති උත්සවය ඇමතු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා සඳහන් කළේ 13 වන සංශෝධනය තම අවසන් විසඳුම නොවන බවයි. 13th amendment can never be the final solution, sir. 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත්ම අවසන් විසඳුම නෙවෙයි. ඔබතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ බාරගත්තට පස්සේ මධ්‍යම රජයේ සතුව තිබූ සැලසුම් කරන ක්‍රියාවලිය ප්‍රාන්ත රාජ්‍යයන්ට වැඩි පහසුකම් ලබා දීම වෙනුවෙන් පවරා දුන්නා. මෙය ලංකාව තුලත් සිදුවිය යුතුයි. වර්තමානයේ 13 වෙනි සංශෝධනයේ රාමුව සහ ශ්‍රී ලංකා ව්‍යවස්ථාව නිර්මාණය වී තියෙන ආකාරය තුලින් උතුරු නැගෙනහිර දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටලු විසඳීමේදී අභියෝග රැසකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉන්දියානු ව්‍යවස්ථාව ප්‍රාන්ත රජයන්ගේ අභ්‍යන්තර ආරක්ෂාව නීතිය හා සාමය ඉඩම් පිළිබඳ කටයුතු ප්‍රාන්ත රාජ්‍ය තුලදීම විසඳා ගැනීමට විධිවිධාන සලසා දී තිබෙනවා. ඉන්දියානු ව්‍යවස්ථාවට අනුව ගුජරාටය තුල කටයුතු සිදු වෙනවා වගේ අපිට අපේ පළාත් තුල ක්‍රියාත්මක වෙන්න තියෙන නොහැකියාව ගැන තේරුම් ගත යුතු වෙනවා. දුර්වල 13 වෙනි සංශෝධනයෙන් බලාපොරොත්තු වෙන බලය විමද්දගත කිරීම උතුරු නැගෙනහිර පළාත් වලට ලබා දෙන්න සමත් වෙලා නැහැ. අපේ ගැටලු වලට විසඳුම සෙවීමට ධනාත්මක පියවර ගනීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මම යෝජනා කරනවා ශ්‍රී ලංකා රජය සහ ඉන්දිය රජය මෙන්ම උතුරු හා නැගෙනහිර පළාත් සභා සාකච්ඡා කරලා දෙමළ බස කතා කරන ජනතාවගේ ගැටලු වලට පවතින ක්‍රමයන් යටතේ විසඳුම් සෙවීම වෙනුවට නිර්මාණශීලී නව ක්‍රමවේදයන් යටතේ පශ්චාත් යුද සමයේ ගැටලු වලට විසඳුම් සොයන්න පුළුවන් කියලා. යුද්ධයේ නිමාවීමෙන් පසු උතුරට පැමිණි දෙවන විදේශ රාජ්‍ය නායකයා වූ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා පැවසුවේ සෑම විට තමන් ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට සූදානම් බවයි. जाफना अपनी एक नई पहचान बना रहा है. पूरे विश्व को जाफना से प्रेम के संदेश की एक नई खुशबू पूरे विश्व को अनुभव हो रही है. යාපනයේ අද නව ආරම්භයක් ලබාගෙන තිබෙනවා. ඒ තුලින් යාපනයේ ලෝකයට සාමයේ පණිවිඩය පතුරමින් සිටිනවා කියලා කියන්න පුළුවන්. ලෝක මට්ටමේ සංස්කෘතික මධ්‍යස්ථානයක් යාපනයේ ස්ථාපනය කරන්න පුළුවන් වීම ගැන ඉන්දියාව ආඩම්බර වෙනවා. ඒ වගේම පුස්තකාලයක් ස්ථාපිත කිරීම තුලින් පරම්පරා ගණනක් එක්වෙන බැඳීමක් ඇති වෙනවා. ඒ වගේම තමයි තලෙමන්නාරම දුම්රිය ව්‍යාපෘතියත් මේ ප්‍රදේශයේ සංවර්ධනය වේගවත් කරાવી කියලා මට විශ්වාසයි. මෙම උත්සවයෙන් අනතුරුව යාපනයේ ආණ්ඩුකාර නිල නිවසේ පැවති දිවා භෝජන සංග්‍රහයකටද නරේන්ද්‍ර මෝදි මහතා සහභාගී වුණා. ඉන් අනතුරුව ඉලවාලේ ප්‍රදේශයේ ඉන්දියානු ආධාරය යටතේ ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලීමට එම ප්‍රදේශයට ගිය ඉන්දියා අග්‍රාමාත්‍යවරයා යාපනයේ ජනතාව සමග එක්ව චාරිත්‍රය ඉටු කළා. ඉන්දියානු ආධාර මත ඉදිකෙරුණු නිවාස 8ක් අද ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය මෝදි මහතාගේ සහභාගීත්වයෙන්. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙලෙස උතුරේ සංචාරයක නිරත වන අතරතුර යාපනය නගරයේදී පිරිසක් විරෝධතාවක නිරත වුණා. ඒ යුද සමයේ අතුරුදන් වූවන් සොයා දීමට හා දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කිරීමට වර්තමාන රජය කටයුතු කළ යුතු බවට බල කරමින්. යාපනයේ ප්‍රධාන බස් නැවතුම්පොළ අසල සිට පාගමනින් ඉන්දිය කොන්සල් ජෙනරල් කාර්යාලයේ ඉදිරිපිටට පැමිණි විරෝධතාකරුවන් එහිදී මෙලෙස විරෝධතාවයේ නිරත වුණා. ඒ යුද සමයේ අතුරුදන් වූවන් ස්වාධීන ලෙසත් දේශපාලන සිරකරුවන් නිදහස් කර දෙන ලෙස මෙන්ම ඉන්දිය ධීවර ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙසත් ඉල්ලමින් අපි තුවා
පසුගිය රජයේ තමා මේ ජනතාවට බලපෑම් තියෙන කියලා. නමුත් මේ යාපාලන රජයත් බලපෑම් තියෙනවා. යාපාලනය තුලත් මේව සිදුවෙන එක අපි කනගාටුව පළ කරන්න කැමති මේ අවස්ථාවේ. විරෝධතාකරුවන් පවසා සිටියේ අදාළ ගැටලු සම්බන්ධයෙන් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මෙරට රජයට බලපෑම් කළ යුතු බවයි. මෙම කරුණු ඇතුළත් සංදේශයක්ද විරෝධතාකරුවන් ඉන්දිය කොන්සල් ජෙනරාල් කාර්යාලයට බහර දෙනු ලැබුවා. විරෝධතාව සංවිධානය කර තිබුණේ අතුරුදන්නුවන්ගේ ඥාතීන්ගේ එකමුතුව උතුරු නැගෙනහිර දීවර සහයෝගිතා සංගමයේ ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් එක්වයි. මේ අතර ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා සමග පැවැත් සාකච්ඡා පිළිබඳව සතුටු විය හැකි බවත් ඉන් තමන් ධෛර්යමත් වූ බවත් දෙමළ ජාතික සන්ධානය පවසනවා. ඒ රාත්‍රියේ කොළඹදී ඉන්දියා අග්‍රාමාත්‍යවරයා හමු වීමෙන් අනතුරුව විදේශ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව සඳහන් කළා. All matters of relevance were discussed. අපිට අදාළ සියලු කාරණා සාකච්ඡා කළා. පසුගිය අවුරුදු 6ක් පුරා දෙමළ ජාතීන්ගේ නොවිසඳුණු ජාතික ගැටලුව ගැන කතා කළා. එය තවදුරටත් තියෙන්න ඕන දෙයක් නෙවෙයි. වෙනසක් අවශ්‍යයි කියලා අපි කතා කළා. That cannot go on any longer. That there must be a resolution to this. So Prime Minister Modi encouraged us. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අපිව ධෛර්යමත් කළා. වෙනස්ම ආකාරයේ මානයකට ළඟා වෙන්න අපට පුළුවන් වුණා. මේ වෙනස අපි ඇති කළ දෙයක්. මේ වෙනස තුලින් වාසි ලබා ගන්න අපි දැන් කටයුතු කරන්න ඕනේ. මේ අතර මෙම සාකච්ඡාවලින් අනතුරුව ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා ජනාධිපති මන්දිරයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වුණා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු අමාත්‍යවරුන් රැසක් සහභාගී වී සිටියා. රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුව ඉන්දියා අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරු සමග සුහද පිළිසඳරකද නිරත වුණා. රුහුණු කතරගම මහා දේවාලයට දේශපාලන බලපෑම් එපා ජනපති කියනවා. එම තොරතුරු ඔබට කියනවා මේ විරාමයෙන් අනතුරුව. Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World-class natural beauty care. Sari, it's a secret. ඔබ අලිත් ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සමගින් රුහුණු කතරගම මහා දේවාලය දේශපාලන බලපෑම් වලින් තොර ස්ථානයක් බවට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විෂය භාර අමාත්‍යවරයාට නියෝග කර තිබෙනවා. දේශපාලන බලපෑම් වලට යටත්ව දේවාලයට අදාළ බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ බල රහිත කර තිබූ වගන්ති දෙකක් වහාම බලාත්මක කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ. ඒ අනුව අදාළ ගැසට් නිවේදනයේ බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය මහතා විසින් ලබනදා 7 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. එම ගැසට් නිවේදනයට අනුව බස්නායක නිලමේවරයෙකු ලෙස පත්වීමට පාර්ලිමේන්තු පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරයෙකු වීම නුසුදුසුකමක් බවට බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ සඳහන්ව තිබුණු වගන්තිය යලි බලාත්මක කර තිබෙනවා. ඊට අමතරව බස්නායක නිලමේවරයෙකුගේ දුර කාලය වසර 5කින් පසුව තවත් වසර 2ක් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයාට තිබූ බලතලද නව ගැසට් නිවේදනයට අනුව අහෝසි වන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ රුහුණු මහා කතරගම දේවාලය දේශපාලන බලපෑම් වලින් තොර ස්ථානයක් බවට පත් කිරීමේ පියවරක් ලෙස අදාළ වගන්ති බලාත්මක කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන ඇති බවයි. මෙරට ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් වන සංක ගයේෂාන් මහතාගේ ප්‍රථම ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනය ජාතික කලා භවනයේදී ඊයේ ආරම්භ වුණා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුරපේදා ශුන්‍යාපා මහතාද එක්ව සිටියා. ප්‍රදර්ශන නරඹා අවසානයේ හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් සමග සුහද කතා බහක නිරත වූ අතර එහිදී මාධ්‍යවේදීන් වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා. වර්තමාන දේශපාලන තත්ත්වය ඔයාලා මට වඩා හොඳට දන්නවනේ. වර්තමාන දේශපාලන තත්ත්වය මට වඩා හොඳට දන්න පිරිසක් මේ රටේ මාධ්‍ය යන්නේ. ඉතින් මම හිතනවා මොකද මේ දවස්වල මම ගොඩක් ඈත් වෙලා ඉන්නේ දේශපාලන කටයුතු වලින්. ජාතික ආණ්ඩුව. අපි බලමු ඉතින් මේ කට්ටිය තාම නමුත් නැහැනේ. එහෙම යෝජනාවක් තියනවද? ඒක නිකන් එක කෙනා කතා කරනවා විතරයි. ඔය ප්‍රශ්න අහන්න ඕනේ කියලා හිතියා මේක. අර ඉන්නේ ලේක අපේ පක්ෂයේ ලේකම්තුමා තමයි. මම යනවා ජාතික ආණ්ඩුවක් ගැන මොකද කියන්නේ කියලා. මම කිව්වා මේ ලේකම්තුමා ඉන්නවා ළඟ. එතුමාගෙන් අහන්න මොකද අදහස් කියලා. මොකද මම මේ දවස්වල දේශපාලනයෙන් ඈත් වෙලා ඉන්නේ කටයුතු වලින්. දේශපාලනය කරන්නේ ඒගොල්ලෝ සමග කියලා දේශපාලන මම හොඳ ශ්‍රී ලංකාකාරයෙක්. මම කියන්නේ ජාතික විධායක සභාවේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධව සාකච්ඡා නොවූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුකුමාර දිසානායක මහතා පවසනවා. පොළොන්නරුව කදුරුවෙලදී පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා සඳහන් කළේ ජාතික විධායක සභාවට එවැනි නෛතික බලයක් නොමැති බවයි. ජාතික විධායක සභාව ඉකුත්වර රැස් වූ අවස්ථාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධයෙන් අදහස් පළ වූ බව නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පසුගියදා ප්‍රකාශ කළා. අවන්ගාඩ් කියන්නේ විශාල සමාගමක් ජාත්‍යන්තර මට්ටමේ වැඩ කරන. ඒක ඊටාම දූෂිත ලෙස වැඩ කරලා තියෙන බව පේනවා. ඒ ගැන සොයා බලලා මොන අපරාධද මොන විදිහේ වැඩ කටයුතු දෙකෙන් කරලා තියෙන්නේ. කවුද මේ ආයතනය පිහිටෙව්වේ? මොන නීතියක් යටතේද පිහිටෙව්වේ? කොහොමද මේක අනුමැතියක් ගත්තේ? කියන මේ සියලුම කරුණු ගැන හොයලා බලන්න තියෙනවා. ඒකෙදි අනිවාර්යයෙන්ම මේ ගෝඨාභය මහත්තයා මේ ආරක්ෂක අංශයේ ලේකම් හැටියට වගකිව යුතු ඔහුව අනිවාර්යයෙන්ම ඔහුට විරුද්ධ විශාල චෝදනා රැසක් මේකෙන් වෙනවා. ඒව අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න සිද්ධ වෙයි කියන එක තමයි එතනදී මතුවෙච්ච මතවාදය. එහෙම කිසිදු තීරණයක් ජාතික විධායක සභාවේ ගත්තේ නැහැ. ජාතික විධායක සභාවට එහෙම ගන්න නෛතික බලයකුත් නැහැ. ඒකට ගෝඨාභය රාජපක්ෂ නෙවෙයි. ගමේ සාමාන්‍ය පුරවැසියෙක්වත් අත්අඩංගුවට ගන්න කියලා නියෝග දෙන්න බලයක් නැහැ. ඒවට තියෙන අපේ රටේ නිල ආයතන. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලාසෝ දූෂණ කොමිසම සභාව, ජනාධිපති විමර්ශන ඒකකය ඒ වගේම තමයි කවරෙක් අත්අඩංගුවට ගන්න නියෝගයක් දෙන්න ඕන. එකිනෙකාගේ ඔළුවේ තියෙන මනස්ගත දෙමටගොඩ සිරිතම්බ මාවතේ ඇල මාර්ගයක තිබී අද පෙරවරුවේ හමු වූ කපා ඉවත් කළ මිනිස් පාද දෙකක් සම්පාදයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු රාත්‍රී 10 ප්‍රධාන ප්‍රතිප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න. දේශපාලන වේදිකාවේ පළෝ අදහස් එකට ගෙනෙන එකට එක විශේෂාංකය දැන්. දින 100න් අලුත් රටක් හදනවා කියලා. දැන් දින 60කට ආසන්නව ගත වෙලා තියෙනවා. රට වෙනස් වුණේ නැද්ද? රාජපක්ෂ මහත්තයා පරාජය කරපු ජනතාව බලාපොරොත්තු වුණා යහපාලන. එහෙම නැත්නම් ඇත්තටම පහුගිය ජනාධිපතිවරණයේදී ජනතාවට ලැබිලා තියෙන ප්‍රතිඵලය තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙදර යවලා බැසිල් රාජපක්ෂ මහත්තයා රට යවපු එක විතරයි. වෙන වෙනසක් නැහැ. අපේ රජයට චෝදනා එල්ල කරනවා මහ බැංකුවෙන් නිකුත් කරපු බැඳුම් කර ප්‍රශ්නේ. මෙතන අක්‍රමිකතාවයක් සිදු වුණයි කියලා. අපේ ආණ්ඩුව එලිපිට ඍජුව මුහුණ දෙන. මේ යහපාලන රජය හොරු රැකගන්න වරදක් කරලා තිබෙනවා නම් නියත වශයෙන්ම එයාට අපි දනුවම් ලබා දෙනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දැන් අපිට මොකද්ද කරන්න පුළුවන්? අපිට පුළුවන් වෙන්නේ වංචා කරපු මිනිස්සු ගැන කියන්න ගිහිල්ලා අල්ලස් දූෂණ දෙපාර්තමේන්තුවට අපි ගිහිල්ලා පැමිණිලි කරලා තියෙනවා. හැබැයි තාම කිසි කෙනෙකුට දනුවමක් දෙන්නේ නැහැ. අපි කිව්වා ජනතාවගේ සල්ලි සොරකම් කරපු ඒ පුද්ගලයන් අපි අධිකරණ ඉදිරියේ ගෙනවයි කියලා. ඒවා එකින් එක පටන් අරන් තිබෙන්නේ. ඉතින් අර බහිනකම් ඉන්නකම් හිටපු අය සම්බන්ධකම් ඉන්න බැරිද? හිතා ගන්න පුළුවන් කට්ටිය රට හදන්න දෙන්නේ කියලා. නිකම් බලලුන්ට උම්මලකට බලා ගන්න දුන්නා වගේ. දැන් අපේ රටේ මූල්‍ය වංචා නඩුවක් තියෙන කෙනා මුදල් ලැබෙමු. අපෙන් කට්ටිය අහනවා හරි නෑ නේද? හරි නෑ තමයි. මට මේ ළඟදී අම්මා කෙනෙක් කතා කරලා අහනවා අනේ අර අධ්‍යාපනයේමති
අපේ ගෙදර ඉස්කෝලේ යන කොල්ලා වගේමයි ඒ කොල්ලත් කිව්වා. ඉතින් දෙමව්පියගේ ලොකු සැකය සංකාවක් ඇවිල්ලා තියෙනවා. අධ්‍යාපනයේ මොනවා වෙයිද දන්නේ නැහැ කියලා. අපි අලුත් ආණ්ඩුවේ අපේ බලාපොරොත්තු පාරවල් හදන්න ඕනේ. නමුත් ඒවට කාපට් කරනවට වැඩිය මේ අපේ රටේ දරුවන්ගේ මොළවල් කාපට් කිරීම නැත්තම් මොළවල් වලට ශක්තිය දීම තමයි වඩා වැදගත් වෙන්නේ. දැන් ක්‍රීඩා පුවත්. අද බිග් මැච් ෆියර් විශේෂාංගයෙන් තොරතුරු ගෙනෙන්නේ 136 වෙනි රාජකීය ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය පිළිබඳවයි. 136 වන රාජකීය ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය දින 3ක් පුරාවට කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. වර්ෂාවෙන් තරගයට බාධා එල්ලවීම නිසා තරගය අවසන් වුණේ ජය පරාජයකින් තොරවයි. පළමුව පන්දුර පහර දුන් රාජකීය පිළ සිය ප්‍රථම ඉනිමට ලකුණු 199ක් ලබා ගත්තා. පිළිතුරු ලෙස ශාන්ත තෝමස් පිළ කඩලු 7කට ලකුණු 270ක් ලබා පන්දුට පහර දීමේ වාරය රාජකීය පිළට ලබා දුන්නා. එහිදී රවින්දු කොඩිතුවක්කු ලකුණු 95ක් ලබා ගත්තා. තරගයේ අවසන් වන විට රාජකීය පිළ සිය දෙවන ඉනිමට එක් කඩුලක් ලැබී ලකුණු 19ක් ලබා සිටියා. යනුව තරගය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි. ඒ සමගින් රාත්‍රී 8 ප්‍රධාන ප්‍රතිප්‍රකාශය නිමාවට පත් කරනවා. සුබ රාත්‍රියක්.